ආයිබෝවන් 12 ශ්‍රේණිය රසායන විද්‍යාව හදාරන සියලුම දුවල පුතාලා ඉතාම සාදරයෙන් මෙම වැඩසටහනට පිළිගන්නවා. අද දින අපි 12 ශ්‍රේණිය පළවන ඒකකයට අදාළව ඉතාම වැදගත් කොටසක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ දක්වා ඔබ මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රොනික වින්‍යාස ලිවීම කියන කොටස වෙනකන් අවබෝධ කරගෙන තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එතකොට අද දින පාඩම ඉතාමත්ම වැදගත් පළවෙන ඒකකයේ පස්වන නිපුණතා මට්ටමට අදාළව අපි සාකච්ඡා කරන කොටස් මූලික වශයෙන් ආවර්තිතා වගුව ගොඩනැගීම සහ මූලද්‍රව්‍ය පරමාණු වල ආවර්තිත ගුණ නැත්නම් පරමාණුක ගුණ සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරන්නේ. මම මේ කොටස ආරම්භ කිරීමට පෙර අපි විසින් සාකච්ඡා කරන්න අපේක්ෂා කරන කොටස් ටික මොනවද කියන එක ඔබට පෙන්වන්නම්. පළවන ඒකකයේ පස්වන නිපුණතා මට්ටමට අදාළව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන් ආවර්තිතා වගුව ගොඩනැගීම. ආවර්තිතා වගුව ගොඩනැගීමේ ඉතිහාසයේ පටන් වර්තමානයේදී භාවිතා වන නූතන ආවර්තිතා වගුව දක්වා එම ආවර්තිතා වගුව ගොඩනැගීම විකාශනය වූ ආකාරය අපි සාකච්ඡා කරනවා. ආවර්තිතා වගුව ගොඩනැගෙන ආකාරය සාකච්ඡා කිරීමෙන් පසුව අපි ආවර්තිත ගුණ නැත්නම් මේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය වල ගුණවල දකින්නට ලැබෙන රටාවන් මොනවද කියන එක අධ්‍යයනය කරනු ලබනවා. ඒ යටතේදී අපි විශේෂ අවධානයක් යොමු කරනවා මම මේ දක්වලා තියෙන ಗುಣ සඳහා. ඔබට මෙතනදී පේනවා ඇති ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට සහ කාණ්ඩයක් දිගේ ඉහළ සිට පහළට පෙන්눔 කරනු ලබන ಗುಣ කිහිපයක් අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරනු ලබනවා. ඒ යටතේදී අපි සාකච්ඡා කරනු ලබන ප්‍රධාන කාරණයක් තමයි න්‍යෂ්ටික ආරෝපණය සහ සඵල න්‍යෂ්ටික ආරෝපණය විචලනය වන ආකාරය. ඉන්පසු පරමාණු වල ප්‍රමාණයන් නැත්නම් පරමාණු වල අරයන් විචලනය වන ආකාරය. ඉන්පසු අයනීකරණ ශක්තිය විචලනය වන ආකාරය. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය විචලනය වන ආකාරය. විද්‍යුත් ඍණතාවය විචලනය වන ආකාරය සහ මූලද්‍රව්‍ය පරමාණු සතුව ඇති කැටායන සහ ඇනායන සෑදීමට ඇති හැකියාවන් පිළිබඳ සුළු හැඳින්වීමක් සිදු කරනු ලබනවා. මා සඳහන් කරේ මෙම කොටස යටතේදී අධ්‍යයනය කිරීමට පවතින අණු කොටස් කිහිපය. අපි මුලින්ම බලමු ආවර්තිතා වගුව කියන්නේ මොකක්ද සහ මූලද්‍රව්‍ය වර්ගීකරණය කරන්න පටන් ගත්තේ කොහොමද කියන එක. මේ කොටස මම විස්තර කරන්න පෙර නැවතත් ඔබගෙන් ඉතාම අවධාරණයෙන් ඉල්ලා සිටිනවා මෙම කොටස ඔබ විසින් අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙන මෙම කොටස ඉතාමත් වැදගත් කොටසක්. ඒ වගේම ඔබ ඉදිරියේදී අධ්‍යයනය කරනු ලබන අකාබනික රසායනය 6 වෙනි ඒකකය සඳහා මූලික අඩිතාලම ලබා ගන්නේ අද දින මෙම සාකච්ඡා කරන කොටස මගින්. ඔබට ඕනෑම දෙයක ඉතාමත් හොඳ අත්විවරමක් හොඳ පදනමක් තියෙනවා නම් එතනින් ඉදිරියට යන්න ඉතාම පහසු නිසා මෙම ඒකකයේ මෙම කොටස ඉතාමත් ඕනෑකමින් තේරුම් ගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා. අතීතයේ සිට මූලද්‍රව්‍ය විවිධ වකවාණු වල සොයා ගැනීමත් සමග විද්‍යාඥයන් එම මූලද්‍රව්‍ය වර්ගීකරණය කරන්නට පෙළඹුණා. ඒ වර්ගීකරණය කරන්නට පෙළඹීමේ ප්‍රධානම අපේක්ෂාව තමයි මේ මූලද්‍රව්‍ය ඉතා පහසුවෙන් අධ්‍යයනය කළ හැකි පරිදි වර්ග කර ගැනීම. අධ්‍යයනයේ පහසුව තකා ඔවුන් මූලද්‍රව්‍ය වර්ගීකරණය කරන්නට පෙළඹුණා. ඉතාමත් ඈත අතීතයේ සිට සොයාගත්තේ මූලද්‍රව්‍ය තමයි මම මේ සඳහන් කරලා තියෙන්නේ. මේ මූලද්‍රව්‍ය ඉතාමත්ම අතීතයේ සිට සොයාගෙන තිබුණා. අපි දැනට දන්නවා වර්තමානයේ වන විට ආවර්තිතා වගුවේ තියෙන මූලද්‍රව්‍ය සමහර මූලද්‍රව්‍ය ඉතා මෑතකදී සොයාගත් මූලද්‍රව්‍ය පවා පවතිනවා. මූලද්‍රව්‍ය වර්ගීකරණය පිළිබඳව මුලින්ම වර්ගීකරණයක් කරන්න උත්සාහ කරේ
ලැවෝසියර් විසින්. ඔහු වර්ගීකරණය කිරීම සඳහා පදනම විදිහට යොදාගත්තේ මූලද්‍රව්‍යවල ලෝහමය, අලෝහමය සහ වායුමය ගුණ. එහෙම නැත්නම් එම මූලද්‍රව්‍ය ලෝහ, අලෝහ සහ වායු ලෙස වර්ගීකරණය කිරීම සඳහා ලැවෝසියර් උත්සාහ කරා. ඉන්පසු මූලද්‍රව්‍ය වර්ගීකරණය සඳහා විද්‍යාඥයන් ගන්නා ලද ක්‍රමවත් ප්‍රයත්නයන් යටතේ අපි මුලින්ම ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන විද්‍යාඥයන් සලකා බැලුවොත් එහිදී ජෝන් ඩබරයින තමයි මුලින්ම ක්‍රමවත් ආකාරයේ වර්ගීකරණයක් ආරම්භ කරපු විද්‍යාඥයා. ඔහු විසින් කරන ලද වර්ගීකරණ ක්‍රමය ඩබරයිනගේ ත්‍රික ලෙස හැඳින්වෙනවා. ත්‍රික වර්ගීකරණය ලෙස. එහිදී ඔහු සමාන ලක්ෂණ නැත්නම් මූලද්‍රව්‍ය වල ලක්ෂණ සලකා බලමින් මූලද්‍රව්‍ය තුන බැගින් වන කාණ්ඩ නැත්නම් ගොනු වශයෙන් මූලද්‍රව්‍ය සකස් කරා. එහිදී ඔහු ප්‍රකාශ කරපු දෙයක් තමයි ඒ මූලද්‍රව්‍ය ත්‍රිකයක මැද තියෙන මූලද්‍රව්‍යයේ ගුණ ඒ දෙපස ඒට ඉහළින් සහ පහළින් තියෙන මූලද්‍රව්‍යයන්ගේ ගුණවල මධ්‍යන අගයක් ආසන්න වශයෙන් මධ්‍යන අගයක් පෙන්눔 කරන බව. උදාහරණයක් විදිහට මේ මූලද්‍රව්‍ය තුන ඔහුගේ එක මූලද්‍රව්‍ය ත්‍රිකයකට අයිති මූලද්‍රව්‍ය තුනක්. එතකොට ඒ මූලද්‍රව්‍ය වල ක්ලෝරින් සහ අයඩීන් වල ලක්ෂණ වල අතරමැදි ගුණ තමයි බ්‍රෝමින් පෙන්වන්නේ කියන එක ඔහු ප්‍රකාශ කරා. එහිදී ඔහු විශේෂ අවධානයක් යොමු කරා මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන ගුණයට. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මේ මූලද්‍රව්‍ය දෙපස තියෙන දෙකේ මධ්‍යන අගයක් ගන්නා බව ඔහු විශේෂයෙන් සඳහන් කිරීමක් කරා. මේක තමයි අපි ඉගෙන ගන්න පළවෙනි වර්ගීකරණය. ඔහු විසින් සිදු කරපු වර්ගීකරණය ඩොබරයින විසින් කරපු වර්ගීකරණය. එහිදී ඔහු උත්සාහ කරා මූලද්‍රව්‍ය ත්‍රික වශයෙන් වර්ගීකරණය කිරීම සඳහා. ඩබරයිනගේ වර්ගීකරණයෙන් පසුව නිව්ලන්ඩ් විසින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණය ඉතිහාසයේ වැදගත් වර්ගීකරණයක් විදිහට සලකනු ලබනවා. එහිදී ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ මේ මූලද්‍රව්‍ය එවකට සොයාගෙන තිබූ මූලද්‍රව්‍ය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වැඩිවන අනුපිළිවෙලට සකස් කළ විට යම් මූලද්‍රව්‍යයකට පසු මූලද්‍රව්‍ය 7කින් පසුව ලැබෙන 8 වන මූලද්‍රව්‍ය එම පෙර මූලද්‍රව්‍යයට රසායනික සහ භෞතික ගුණ අතින් සමානකම් දරන බව. එනම් මූලද්‍රව්‍ය 8න් 8ට ගුණ අතින් සමාන මූලද්‍රව්‍ය හමු වන බව. එය ඔහු සංසන්දනාත්මක ඉදිරිපත් කරේ සංගීත ස්වරවල අෂ්ටකවලදී මෙන් මූලද්‍රව්‍යවලද ගුණවල සමානකම් නැවත නැවත මතුවෙන බව. මෙම කාරණය එම වර්ගීකරණ ඉදිරිපත් කරන කාලයේදී එතරම් පිළිගැනීමකට ලක් නොවූ කාරණයක් වුණත් පසුව විද්‍යාඥයන් තේරුම්ගත් කාරණයක් තමයි සැහැල්ලු මූලද්‍රව්‍ය සඳහා ඔහු විසින් මේ ඉදිරිපත් කරන ලද කාරණය යම් ප්‍රමාණයකට සත්‍ය බව. එම නිසා ඔහු වර්ගීකරණය කළ කාර්යයේදී ඇතැම් විට එයට පිළිගැනීමක් නොලැබුණත් පසු කාලීනව ඔහුගේ වර්ගීකරණයට වැදගත් ස්ථානයක් හිමි වුණා. නිව්ලන්ඩ් විසින් සිදු කරන ලද වර්ගීකරණය තමයි ඇත්තටම අපි ගත්තොත් මූලද්‍රව්‍ය ගුණවල ආවර්තිතාව කියන සංකල්පය මුලින්ම ඉදිරිපත් වෙච්ච අවස්ථාව. ඉන්පසු වැදගත් විද්‍යාඥයන් දෙදෙනෙක් අපට හමු වෙනවා. ඒ තමයි ලෝදමේයර් සහ මෙන්ඩලිෆ්. ඔවුන් එකිනෙකට ස්වාධීන ලෙස වර්ගීකරණයන් දෙකක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වර්ගීකරණයන් දෙක යම් ප්‍රමාණයකට සමානකම් දරුවත් ඔවුන් එකිනෙකට ස්වාධීනව ඉදිරිපත් කරන ලද වර්ගීකරණයන් දෙකක්. ඒ වර්ගීකරණයන් දෙකේදීම මූලද්‍රව්‍යවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වැඩිවන අනුපිළිවෙලට තමයි මූලද්‍රව්‍ය පෙළගස්වලා තිබුණේ. අපි ලෝදමේයර් විසින් සිදු කරන ලද වර්ගීකරණය කුමක්ද කියන එක කෙටියෙන් සලකලා බලමු. ඔහු විසින් සිදු කළ වර්ගීකරණයේදී මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සමග ඒවායේ ගුණ විචලනය තමයි අධ්‍යයනය කරේ. ඔහු මුලින්ම වර්ගීකරණයට අදාළව වගුවක් ඉදිරිපත් කරනු ලැබුවා. පසුව එය තවදුරටත් වැඩි දියුණු කිරීම සිදු කරනු ලැබුවා. ඉන් පසුව ඔහු ඇත්තටම
ඒ වර්ගීකරණයට අදාළව සලකනු ලැබූ ಗುಣ උපයෝගී කරගෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමග මූලද්‍රව්‍යවල පරමාණුක පරිමාව වැනි ಗುಣ විචලනය වන ආකාරය ප්‍රස්තාරිකවත් නිරූපණය කරා. ඒක නිසා ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ පරමාණුක පරිමා වක්‍රය අදටත් වැඩි පිළිගැනීමක් ලැබෙන අදටත් ඊටම ජනප්‍රිය වර්ගීකරණ ක්‍රමයක්. ඊළඟට වර්ගීකරණ ඉතිහාසය තුළ අපිට ලැබෙන වැදගත්ම විද්‍යාඥයෙක් තමයි මෙන්ඩලීෆ්. ඔහු විසින් සිදු කරන ලද වර්ගීකරණයේදී මූලද්‍රව්‍ය ඒවායේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් වැඩිවන පිළිවෙලට සකස් කරන ලද අතරම ගුණාතින් සමානකම් දරන මූලද්‍රව්‍ය යම් එකම සිරස් පේලියකට ලැබෙන පරිදි ඔහු වගුවක් ඉදිරිපත් කරනු ලැබුවා. එම වර්ගීකරණයේ නැත්නම් මෙන්ඩලීෆ් විසින් ඉදිරිපත් කරනු ලැබූ වගුවේ සුවිශේෂී ලක්ෂණ කිහිපයක්ම අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ රූප සටහනෙන් ඔබට පෙනෙන්නේ ලෝදමය විසින් මුලින්ම ඉදිරිපත් කරනු ලැබූ වගුවක ආකාරය. මෙය ඔබට මා ඉදිරිපත් කරන්නේ මෙවැනි වගුවක් ඉදිරිපත් කර තිබූ බව දැන ගැනීම සඳහා පමණමයි. ඒ වගුවේ වැඩිදුර විස්තර අධ්‍යයනය කිරීමක් බලාපොරොත්තු වෙන්නේ. ලෝදමය විසින් ඉදිරිපත් කරන ලද මේ පරමාණුක පරිමා වක්‍රය, එහෙම නැත්නම් පරමාණු වල පරිමාවන් පරමාණුක ස්කන්ධයන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් සමග විචලනය වෙන ආකාරය අධ්‍යයනය කරලා ඔහු විසින් ගුණ අතින් සමාන මූලද්‍රව්‍ය වර්ගීකරණය කරා. උදාහරණයක් විදිහට මෙම වක්‍රය ඔබට බැලුවොත් පෙනේ. මෙම වක්‍රයේ මේ ඉහළ අගයන් නැවත නැවත මතුවෙන ආකාරය, නැත්නම් පරමාණුක පරිමාවන් අඩු වෙමින් සහ වැඩි වෙමින් යන විචලනය වන ආකාරය ඔබ දන්නා පරිදි දැනටත් ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම් වගේ මේ මූලද්‍රව්‍ය වර්තමාන ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩයේ යටතට ගැනෙන මූලද්‍රව්‍ය ඒ පරමාණුක පරිමාව කියන ගුණය සලකලා මූලද්‍රව්‍ය පෙළ ගැස්සුවාමත් ඒ සමාන ලක්ෂණ සහිත මූලද්‍රව්‍ය අපිට හඳුනා ගැනීමේ හැකියාවක් පවතිනවා. මෙවැනි පරමාණුක පරිමා වක්‍රයක් ලෝදමය විසින් පසුව ඉදිරිපත් කරනු ලැබුවා. මෙම රූප සටහනත් මා ඉදිරිපත් කරන්නේ මෙන්ඩලීෆ් විසින් මෙවැනි වගුවක් ඉදිරිපත් කරා කියන දේ සඳහන් කිරීමට පමණමයි. ඔහුගේ වගුව සැලකුවොත් මේ ආකාරයේ වගුවක් ඔහු මුලින් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වගුවේ අපිට සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් මම ඊටාම කෙටියෙන් සඳහන් කරන්නම්. එක සුවිශේෂීම ලක්ෂණයක් තමයි ඔහුගේ වගුවේ එවකට සොයාගෙන නොතිබුණු මූලද්‍රව්‍ය සඳහා ඔහු විසින් ಗುಣ පුරෝකතනය කර හිස් ඉඩ තබනු ලැබුවා. ඒ කියන්නේ එම වගුවේ ඇතැම් ස්ථානවල හිස්තැන් පැවතුණා. එම හිස්තැන් වලට අනාගතයේදී සොයාගත යුතු මූලද්‍රව්‍ය නැත්නම් සොයා ගැනීමට නියමිත මූලද්‍රව්‍ය මොන ගුණ දරන මූලද්‍රව්‍යයක්ද කියන දේ යම් ප්‍රමාණයකට ඔහු පුරෝකතනය කරලා තිබුණා. ඔහු විසින් එම ඉඩ තැබූ ස්ථාන සහ ඔහු විසින් සිදු කරන ලද පුරෝකතනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් පසු කාලවලදී නිවැරදිව සොයා ගැනීම සිදු කරනු ලැබුවා. ඒ සියල්ලක්ම නිවැරදිව සොයාගෙන නොතිබුණත් යම් ප්‍රමාණයකට වැඩි ප්‍රමාණයක් ඔහුගේ පුරෝකතනයන්ට අදාළ මූලද්‍රව්‍යයන් පසුව ඔහු වගුව ඉදිරිපත් කිරීමෙන් පසුව සොයාගනු ලැබුවා. මේ කරුණ නිසා මේ වර්ගීකරණ ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් තැනක් මෙන්ඩලීෆ්ට හිමි වෙනවා. ඔහු රුසියානු ජාතික විද්‍යාඥයෙක්. ඔහුට වර්ගීකරණ ඉතිහාසය තුළ ඉතාමත් වැදගත් තැනක්, ගෞරවයක් හිමි වෙනවා. මේ දක්වා අපි සාකච්ඡා කරපු මේ වර්ගීකරණයන් සැලකුවාම ඒ විද්‍යාඥයන් වර්ගීකරණය කරනු ලැබුවේ මූලද්‍රව්‍ය වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය විචලනය වෙන ආකාරය නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වැඩි වෙන ආකාරයට මූලද්‍රව්‍ය පෙළ ගැස්වීම හරහා. ඒකට හේතුව තමයි ඒ වෙනකොට විද්‍යාඥයන් පරමාණුක ක්‍රමාංකය කියන සංකල්පය නැත්නම් මූලද්‍රව්‍ය පරමාණුවක අනන්‍යතාවයේ තීරණය කරනු ලබන සාධකය ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව නැත්නම් පරමාණුක ක්‍රමාංකය කියන දේ දැනගෙන තිබුණේ නැති නිසා. නමුත් පසුකාලීනව මෝස්ලි සහ රදර්ෆර්ඩ් එක්ක කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෝස්ලි විසින් ඉදිරිපත් කරන ලද පරමාණුක ක්‍රමාංකය පිළිබඳ සංකල්පයත් සමග
මේ දක්වා සිදු කරන ලද ඉතිහාසයේ සිදු කරගෙන වර්ගීකරණයන්ගේ පදනම සම්පූර්ණයෙන් වෙනස් වුණා. මොකද දැන් අපි දන්න දෙයක් තමයි මේ වර්තමානයේ වන විට ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය වර්ගීකරණය කරලා තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙලට මූලද්‍රව්‍ය පෙළ ගැස්වීම මගින්. එතකොට මේ මෝස්ලි විසින් ඉදිරිපත් කරන ලද සංකල්පයත් සමග තමයි වර්ගීකරණයේ පදනම පරමාණුක ක්‍රමාංකය බවට වෙනස් වීම සිදු වුණේ. ඇත්තටම මේ මූලද්‍රව්‍යවල ගුණ ඒවායේ පරමාණුක ක්‍රමාංකයේ ශ්‍රිතයක් නැත්නම් පරමාණු ක්‍රමාංකයේ සමග විචලනය වන දෙයක් කියන දේ තමයි එතනින් පස්සේ විද්‍යාඥයන් පිළිගනු ලැබුවේ. නූතන ආවර්තිතා වගුව අපි සැලකුවොත් මම මේ දක්වා ඔබට ඉදිරිපත් කරේ ආවර්තිතා වගුවේ විකාශනය සම්බන්ධයෙන් එහිදී බලාපොරොත්තු වෙන්නේ ඇත්තට මේ ඔබ භාවිතා කරන නැත්නම් අපි භාවිතා කරන ආවර්තිතා වගුව එක් රැයකින් කෙනෙක් ඉදිරිපත් කරන ලද දෙයක් නෙමෙයි. වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් විසින් දරන ලද උත්සාහයන්ගේ සහ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද වර්ගීකරණයන්ගේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපි භාවිතා කරන ආවර්තිතා වගුව ගොඩනැංවිලා තියෙන්නේ. එය අනාගතයේදී තවදුරටත් වෙනස් වීම වලට භාජනය වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට නූතන ආවර්තිතා වගුව අපි සැලකුවොත් එහෙම ඒ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය වර්ගීකරණය කරලා තියෙන්නේ පරමාණුක ක්‍රමාංකයේ වැඩි වෙන අණුපිළිවෙලට. පරමාණුක ක්‍රමාංකයේ වැඩි වෙන අණුපිළිවෙලට මූලද්‍රව්‍ය වර්ගීකරණය කරනවත් සමගම මූලද්‍රව්‍ය වල රසායනික ගුණ යම් සමානතාවයක් දරන මූලද්‍රව්‍ය එකම සිරස් පේලියකට ලැබෙන පරිදි ඒ වර්ගීකරණය ඉදිරිපත් කරලා තියෙනවා. අපි මුලින්ම දන්නවා දැන් මූලද්‍රව්‍ය වර්ගීකරණය කිරීමේ අරමුණ තමයි මේ මූලද්‍රව්‍ය පහසුවෙන් අධ්‍යයනය කිරීම. එතකොට මූලද්‍රව්‍ය වර්ගීකරණය කරද්දී දැන් පදනම විදිහට ගන්න පරමාණුක ක්‍රමාංකය එහිදී රසායනික ගුණ සමාන වන මූලද්‍රව්‍ය එකම කොටසකට නැත්නම් එකම සිරස් පේලියකට ලැබෙන පරිදි වර්ගීකරණය කරලා තියෙනවා කියන එකේ අදහස ඉලෙක්ට්‍රොනික වින්‍යාසය සැලකුවාම ඒ පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසය එහෙම නැත්නම් අපි කියනවා බාහිර ඉලෙක්ට්‍රොනික වින්‍යාසය එකම ආකාරයේ වෙන මූලද්‍රව්‍ය එකම සිරස් පේලියකට ලැබෙන පරිදි තමයි මෙම මූලද්‍රව්‍ය නූතන ආවර්තිතා වගුව තුළ සකස් කරලා තියෙන්නේ. ඔබට මම මුලින් පැහැදිලි කර පරිදිම එකම පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසය සහිත මූලද්‍රව්‍ය එකම සිරස් පේලියක පිහිටන පරිදි තමයි මූලද්‍රව්‍ය පෙළගස්වලා තියෙන්නේ නූතන ආවර්තිතා වගුව තුලදී. ආවර්තිතා වගුවේ අපි නූතන ආවර්තිතා වගුවට අවධානය යොමු කරොත් මේ ආවර්තිතා වගුවේ අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා තිරස් පේලි සහ සිරස් පේලි. ඔබ දැනටමත් සාමාන්‍ය පෙළ දැනුමෙන් දන්නා පරිදි ආවර්තිතා වගුවේ තිරස් පේලි අපි ආවර්ත කියලා හඳුන්වනවා, සිරස් පේලි කාණ්ඩ කියලා හඳුන්වනවා. මම ඔබට නූතන ආවර්තිතා වගුව ගොඩනගා තියෙන ආකාරය ඊටාම පහසුවෙන් ලබා ගන්නේ කොහොමද කියන එක දල අදහසක් ලබා දෙන්න. මේ ආවර්තිතා වගුව තුළදී මූලද්‍රව්‍ය පෙළගස්සලා තියෙන්නේ ඒවායේ පරමාණුක ක්‍රමාංකය වැඩි වෙන අණුපිළිවෙල. ඔබ මොහොතකට කල්පනා කරොත් මේ මූලද්‍රව්‍ය ඒවායේ පරමාණු ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙලට විතරක් සකස් කරගෙන ගියා නම් ඔබට ලැබෙන මූලද්‍රව්‍ය රටාවේ ඔබට පහසුවෙන් ಗುಣ අවබෝධ කරගත හැකි පරිදි රටාවක් ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මම කිව්වොත් මේ මූලද්‍රව්‍ය ඒවායේ පරමාණුක ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙලට ලියාගෙන ගියොත් පරමාණු ක්‍රමාංකය 1 වෙන මූලද්‍රව්‍යයේ සිට හයිඩ්‍රජන්, හීලියම්,
මේ ආදී වශයෙන් අපි ලියාගෙන ගියොත් මේ වර්ගීකරණය තුළ ආවර්තිත වගුව තුළ මූලද්‍රව්‍ය පරමාණුක ක්‍රමාංක වැඩි වෙන පිළිවෙලට සකස් කර තිබෙනවා එකම මේ මූලද්‍රව්‍ය වල එකම පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසයන් ලැබෙන මූලද්‍රව්‍ය එකම සිරස් පේලියකට ලැබෙන පරිදි තමයි සකස් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය අපි දන්නවා 1s1 නැත්නම් S1 කියන වින්‍යාසය තමයි තියෙන්නේ. හීලියම් වලට එනකොට මේ වගේ වින්‍යාසයක් තියෙනවා. ලිතියම් නැවත හමු වෙන මූලද්‍රව්‍ය මේකේ අවසාන වින්‍යාසය වෙන්නේ මේ ආකාරයේ වින්‍යාසයක්. බෙරිලියම් වලට එනකොට මේ විදිහේ වින්‍යාසයක්. බෝරෝන් එතකොට මේ මූලද්‍රව්‍ය සැලකුවාම හයිඩ්‍රජන් වල වින්‍යාසයේ ආකාරයට සමාන වෙන වින්‍යාසයක් තියෙන මූලද්‍රව්‍යයක් අපිට ඊළඟට මෙතනදී හමු වෙනවා. මේ වින්‍යාසයන් අපි දිගටම ලියාගෙන ගියොත් අපිට නැවතත් දකින්න පුළුවන් සෝඩියම් වලදී මේ ලිතියම් වලට සමාන වෙන වින්‍යාසයක් ලැබෙනවා. එතකොට මේ ආවර්තිත වගුව තුළ මෙවැනි පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසයන් සමාන වන මූලද්‍රව්‍ය එකම සිරස් පේලියකට ලැබෙන පරිදි තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. මූලද්‍රව්‍යයක රසායනික ගුණ තීරණය කිරීම සඳහා ඉවහල් වන සාධකය තමයි එම මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය. එහිදී අවසාන කවචයේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය නැත්නම් බාහිර ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මගින් තමයි මූලද්‍රව්‍ය වල රසායනික ගුණ තීරණය කරනු ලබන්නේ. එතකොට එකම බාහිර ඉලෙක්ට්‍රොනික වින්‍යාසයක් සහිත මූලද්‍රව්‍ය එකම සිරස් කාණ්ඩයකට දැමීම මගින් අපිට පහසුවෙන් රසායනික ගුණ සමාන වන මූලද්‍රව්‍ය හඳුනා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. එතකොට ආවර්තිත වගුව මගින් අපිට පහසුවෙන් මේ මූලද්‍රව්‍ය නැත්නම් රසායන විද්‍යාව අධ්‍යයනය කිරීම සඳහා මාර්ගයක් සකස් කරලා තියෙනවා. මම නූතන ආවර්තිත වගුවේ ව්‍යුහය ඔබට පෙන්වීමට පෙර ආවර්ත සහ කාණ්ඩ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්නම්. මේ සිරස් පේලි සහ තිරස් පේලි විදිහට නූතන ආවර්තිත වගුව තුල තිරස් පේලි 7ක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. තිරස් පේලි 7ක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. සිරස් පේලි සාකච්ඡා කරොත් මම ආවර්තිත වගුව දීර්ඝව සාකච්ඡා කිරීමෙන් පසුව එය නැවත පැහැදිලි කරන්නම්. වර්තමානයේදී අපි ආවර්තිත වගුව තුල ප්‍රධාන වගුව තුල සිරස් පේලි 18ක් හඳුනා ගන්නවා. ඒ කියන්නේ කාණ්ඩ 18ක් හඳුනා ගන්නවා. ආවර්ත 7ක් හඳුනා ගැනීම සිදු කරනවා. මේ ආවර්තිත වගුවේ පවතින ආවර්ත සහ ඒවට අයිති මූලද්‍රව්‍ය ඔබට මේ අවබෝධ කරගන්න පුළුවන් ඊළඟ කොටසේදී. පළවෙනි ආවර්තයේ විදිහට අපි සලකන්නේ ඊටාම කෙටි ආවර්තයක්. එහිදී මූලද්‍රව්‍ය දෙකක් පමණයි පවතින්නේ. දෙවන සහ තෙවන ආවර්ත දෙකත් කෙටි ආවර්ත මූලද්‍රව්‍ය 8 බැගින් පවතිනවා. සිව්වන සහ පස්වන ආවර්තයේ මූලද්‍රව්‍ය 18 බැගින් පවතින දිගු ආවර්ත. 6 වෙනි සහ 7 වෙනි ආවර්තයේ 7 වෙනි ආවර්තය ඊටම ඈතකදී තමයි සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඇත්තට මේ 7 වෙනි ආවර්තයේ නැත්නම් අවසාන කොටසේ තියෙන මූලද්‍රව්‍ය සියල්ලම ස්වභාවයේ පවතින මූලද්‍රව්‍ය නෙමෙයි. ඇතැම් තත්ත්වයටදී නිපදවනු ලැබූ මූලද්‍රව්‍ය ඒවත් අයත්ව 6 වෙනි සහ 7 වෙනි ආවර්තයේ සැලකුවොත් මූලද්‍රව්‍ය 32 බැගින් පවතිනවා. ඒ කියන්නේ ආවර්තිත වගුවේ පවතින දීර්ඝතම ආවර්තයන්. මේ යම්කිසි ආවර්තයක් සැලකුවොත් ඒ ආවර්තයට අයිති වෙන මූලද්‍රව්‍ය සියල්ලේම අවසාන ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින ශක්ති මට්ටම එකම ශක්ති මට්ටමක් වෙන. උදාහරණයක් විදිහට පළවෙනි ආවර්තයට අයිති වෙලා තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින මූලද්‍රව්‍ය. දෙවන ආවර්තයේදී දෙවන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින මූලද්‍රව්‍ය. එතකොට තුන්වන ආවර්තය ගත්තොත් තුන්වන ශක්ති මට්ටමට අවසාන ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින මූලද්‍රව්‍ය ඒ ආවර්තය තුල පවතිනවා. ඔබට මෙම රූප සටහන තුල පැහැදිලි වෙන්නේ මේ ආවර්තිත වගුව නූතනයේ භාවිතා කරන ආවර්තිත වගුවේ දීර්ඝ ආකාරයක්. මෙම ආවර්තිත වගුවේ ඔබට පේනවා මූලද්‍රව්‍ය තිරස් පේලි 7ක් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ආවර්ත 7ක්.
පළවෙනි මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් ඒ මූලද්‍රව්‍යයේ පරමාණුක ක්‍රමාංකයක වින්‍යාසය සැලකුවොත් S1 වින්‍යාසයක් පවතින්නේ. ඉන් පසු දෙවන මූලද්‍රව්‍ය හීලියම්. හීලියම් ඔබට පේනවා කෙලවරේම වර්ගීකරණය කරලා තියෙනවා මේ ආවර්තිතාව අගුවේ. හීලියම් වල වින්‍යාසය පවතින්නේ S2 වින්‍යාසය. ඉන් පසු අපිට ලැබෙන තුන්වන මූලද්‍රව්‍ය මම මුලින් සඳහන් කළා වගේ අර හයිඩ්‍රජන් වල වින්‍යාසයට සමාන පොදු වින්‍යාසයක් පවතිනවා. එතකොට හයිඩ්‍රජන් වලට පහලින් අපි මේ තුන්වන මූලද්‍රව්‍ය වර්ගීකරණය කරොත් ඊළඟට එන මූලද්‍රව්‍ය S2 වින්‍යාසයක් පවතින මූලද්‍රව්‍ය. ඉතිරි මූලද්‍රව්‍ය බෙරිලියම් සිට තියෙන මූලද්‍රව්‍ය බෙරිලියම් වලින් පසුව මට වර්ගීකරණය කරගෙන නැත්තම් මෙතනින් ලියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ බෙරිලියම් වලින් පසුව බෝරෝන් සිට නියෝන් දක්වා මූලද්‍රව්‍ය සැලකුවොත් S2 කියන පොදු වින්‍යාසය මෙතන බෝරෝන් වල ඉඳලා S2P1 වින්‍යාසයේ සිට නියෝන් S2P6 වින්‍යාසය. මම මේ ලියලා තියෙන්නේ බාහිර ඉලෙක්ට්‍රොනික වින්‍යාසය නැත්නම් පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ ආකාරය. අපි බාහිර කවචය N කියලා සැලකුවොත් මේක මට NS2 NP1 නැත්නම් NS2 NP1 විදිහට NS2 NP6 විදිහට සලකන්න පුළුවන්කම තියෙනවා. නියෝන් වලින් පස්සේ හමු වෙන මූලද්‍රව්‍ය නැවතත් සෝඩියම්. සෝඩියම් වල වින්‍යාසය හයිඩ්‍රජන් වලට සහ ලිතියම් වල පොදු වින්‍යාසයන්ට සමානකමක් දරනවා. මේ ආකාරයට මට ලිතියම් සහ සෝඩියම් එකම සිරස් පේලියක එන පරිදි වර්ගීකරණය කරන්න පුළුවන්. දැන් ඔබට මතුවෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් මේ ආකාරයේ හැඩයක් මේ ආවර්තිතාව වගුව සඳහා ලැබිලා තියෙනයි කියන එක. පළවෙනි මූලද්‍රව්‍ය 20 අපි සැලකුවොත් අපිට කිසිදු ගැටලුවකින් තොරව එම මූලද්‍රව්‍ය 20 ඊටාම් පහසුවෙන් එකට වර්ගීකරණය කිරීම කරන්න පුළුවන්. ඔබ සාමාන්‍ය පෙළදී ඉගෙනගත් ආකාරයට. එතකොට පළවෙනි මූලද්‍රව්‍ය 20 සැලකුවාම ආගන් වලින් පසුව ඔබට ලැබෙන පොටෑසියම් සහ කැල්සියම්. කැල්සියම් වලින් පසුව කැල්සියම් වල වින්‍යාසයත් මැග්නීසියම් වල වින්‍යාසයටම සමාන වින්‍යාසයක් පවතින්නේ. කැල්සියම් වලින් පසුව පරමාණු ක්‍රමාංකයේ 21 වන මූලද්‍රව්‍ය සැලකුවොත් ස්කැන්ඩියම්. මේ ස්කැන්ඩියම් කියන මූලද්‍රව්‍යයේ වින්‍යාසය කැල්සියම් වලින් පසුව අපි අපේක්ෂා කරන වින්‍යාසයට වඩා වෙනස් වෙනවා. ඔබ ඉලෙක්ට්‍රොනික වින්‍යාස ලිවීමේදී මේ අවබෝධ කරගත්තා. ස්කැන්ඩියම් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය අපි ලියනකොට මේ වින්‍යාසයේ ලැබෙන ආකාරය තමයි අපි දන්නවා ස්කැන්ඩියම් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේදී ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවන අණුපිළිවෙලේදී 4s උපශක්ති මට්ටම නැත්නම් 4s උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවීමෙන් පසුව 3d උපශක්ති මට්ටමට අවසාන ඉලෙක්ට්‍රෝනයේ පිරීම සිදු වෙනවා. එතකොට මේ වින්‍යාසය මේ බෙරිලියම් වලින් පසුව සඳහන් වෙලා තියෙන බෝරෝන් වල වින්‍යාසය සමග ගැලපෙන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ මැග්නීසියම් වලින් පසුව කැල්සියම් වලින් පසුව ලැබෙන මූලද්‍රව්‍ය ස්කැන්ඩියම් සිට සිංක් දක්වා තියෙන මූලද්‍රව්‍ය 10 මේ මූලද්‍රව්‍ය ඇලුමිනියම් සිට ආගන් දක්වා ඇති මූලද්‍රව්‍ය වලට යටින් ඉදිරිපත් කිරීමෙන් වැළකී ඒවා වෙනම ඉදිරිපත් කරන්න. මොකද ඒවායේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසයන් පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසයන් ඇලුමිනියම් සිට ආගන් දක්වා ඇති මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසයන්ට වඩා වෙනස් නිසා ඒ මූලද්‍රව්‍ය 10ට ඉඩ ලබා දීම නිසා තමයි ඉඩ ලබා දිය යුතු නිසා තමයි මෙන්න මේ මූලද්‍රව්‍ය මැග්නීසියම් වලින් පසුව ලැබිය යුතු මූලද්‍රව්‍ය ටික මෙතනින් ඈත් කරලා මේ ප්‍රදේශයේ දක්වලා තියෙන්නේ. ඉන් පසුව ආගන් වලින් පසුව ඔබට පොටෑසියම් කැල්සියම් මෙතනින් ස්කැන්ඩියම් සිට සිංක් දක්වා එන මූලද්‍රව්‍ය 10 ඉලෙක්ට්‍රොනික වින්‍යාසයන් වෙනස් නිසා ඒ මූලද්‍රව්‍ය 10ට ඉඩ ලබා දීම සඳහා මෙම කොටස තවදුරටත් දකුණු පසට දක්වලා තියෙනවා. එතනින් පසුව සිංක් වලින් පසුව නැවතත් අපිට ලැබෙනවා ගැලියම් මූලද්‍රව්‍ය. මේ මූලද්‍රව්‍ය වින්‍යාසය ඇලුමිනියම් සහ බෝරෝන් වල වින්‍යාසයන්ට සමානකමක් දක්වනවා. ගැලියම් වලින් පසුව නැවතත්
මේ ක්‍රිප්ටන් දක්වා මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය මේ මූලද්‍රව්‍යයන්ට සමාන වෙනවා. එතනින් පසුව අපිට නැවතත් ලැබෙන්නේ රුබීඩියම් සහ ස්ට්‍රොන්චියම්. මේ මූලද්‍රව්‍ය වල ඔබ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලිව්වොත් ඒවායේ පිළිවෙලින් S1 සහ S2 වින්‍යාසයන් තමයි බාහිර කවචවල පවතින්නේ. ඒ නිසා අපිට මේ මූලද්‍රව්‍ය වලට පහලින් වර්ගීකරණය කිරීමේ හැකියාව පවතිනවා. එතනින් පසු නැවතත් අපිට ලැබෙනවා මේ 4D මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින මූලද්‍රව්‍ය 10ක්. අපි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන් ලිවීම සිදු කරනු ලබන්නේ ගොඩනැංවීමේ මූලධර්මය උපයෝගී කරගෙන. එහිදී අපි අධ්‍යයනය කරනු ලබනවා ඉන් අපගමනය වන අවස්ථාවන්. ඒ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන් අපි සැලකුවොත් ඒ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන්ට අදාළව ඉලෙක්ට්‍රෝන පිරීම සැලකුවාම මේ පොදු ඉලෙක්ට්‍රෝනික වින්‍යාස මේ මූලද්‍රව්‍ය වල මෙන්න මේ ආකාරයේ නැත්නම් අවසාන කවචයේ S මට්ටම සහ උපාන්ත කවචයේ D උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින මූලද්‍රව්‍ය 10ක් තමයි මෙතෙන්දී ලැබෙන්නේ. මේ ආකාරයට කැඩ්මියම් දක්වා යනකොට 4D10 නැත්නම් 4D10 5s2 ආකාරයේ වින්‍යාසයක් කැඩ්මියම් වලදී ලැබෙන්නේ. එතනින් පස්සුව මට නැවතත් ලැබෙනවා මූලද්‍රව්‍ය 6ක්. ඒවායේ වින්‍යාස මේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන්ට නැත්නම් මේ ඇලුමිනියම් ගැලියම් වලට සමාන පොදු වින්‍යාසයක් තියෙනවා. සිලිකන් ජර්මේනියම් වලට සමාන වින්‍යාසයක් ටින් වලට පවතිනවා. ෆොස්ෆරස් ආසනික් වලට සමාන වින්‍යාසයක් ඇන්ටිමනි වලට තියෙනවා. ඒ ආදි වශයෙන් සෙනෝන් දක්වා අපි ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලිව්වේ මූලද්‍රව්‍ය 54ක සෙනෝන් දක්වා යනකොට ඒ වින්‍යාස එයට ඉහළින් දක්වා ඇති මූලද්‍රව්‍යයන්ට ගැලපෙනවා. එතකොට ඔබට පැහැදිලි වෙනවා මේ ආවර්තිත වග්ගුවේදී මූලද්‍රව්‍ය පෙළ ගැස්වීමේදී මේ ඇතැම් අවස්ථාවලදී ඔබට මේ පරතරයන් දක්නට ලැබීමට හේතුව මොකක්ද කියන එක. මෙතනදී අපි බැලුවොත් සීසියම් සහ බේරියම් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන් 6s1 සහ 6s2 වශයෙන් තමයි අවසන් වෙන්නේ. ඉන් පසුව ලැබෙන මූලද්‍රව්‍ය වල F උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම ආරම්භ වීම සිදුවීම නිසා ඒ මූලද්‍රව්‍ය මෙයට පෙර වර්ගීකරණය කරන ලද මූලද්‍රව්‍යයන්ට පහලින් නැත්නම් එම මූලද්‍රව්‍ය අයත් වූ සිරස්පේලි වල වර්ගීකරණය කිරීමේ හැකියාවක් නැහැ. එම නිසා මෙම මූලද්‍රව්‍ය සඳහා වෙනමම සිරස්පේලි හඳුන්වා දීම සිදුවිය යුතු වෙනවා. ඒ සඳහා තමයි අපි ආවර්තිත වග්ගුවේ මේ කොටසට උඩින් පවතින මූලද්‍රව්‍ය ගත්තාම මේ මූලද්‍රව්‍ය තවදුරටත් දකුණු පසට සකස් කරලා තියෙනවා. එතකොට මේ ආවර්තිත වග්ගුවට මේ ආකාරයේ හැඩයක් ලැබෙන්න සහ මෙතරම් දීර්ඝ ස්වභාවයක් ගන්න හේතු වෙලා තියෙන එක. මෙතනින් පස්සේ අපිට නැවතත් ලැබෙනවා 5D මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින මූලද්‍රව්‍ය. මේ 3D මට්ටමට පිරෙන ඒවා 4D මට්ටම 5D මට්ටම. එතනින් පස්සේ නැවතත් අපිට ලැබෙනවා 6P 6P උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින මූලද්‍රව්‍ය. ඒවා පෙර සඳහන් කරන ලද මූලද්‍රව්‍ය සමග වර්ගීකරණය කිරීමේ හැකියාවක් පවතිනවා. මේ ආකාරයට දැනට පවතින අපි මූලද්‍රව්‍ය 118ම සැලකුවොත් ඒ මූලද්‍රව්‍ය මේ විදිහට වර්ගීකරණය කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. මේක තමයි අපි ආවර්තිත වග්ගුවේ දීර්ඝ ආකාරය කියලා සලකන්නේ. මේකදී ඔබ දැනගත යුතු ප්‍රධානම දේ තමයි මූලද්‍රව්‍ය වර්ගීකරණය කරලා තියෙන පරමාණුක ක්‍රමාංකයන් වැඩි වෙන අනුපිළිවෙලට ඒ සමගම එකම පොදු ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයන් ලැබෙන මූලද්‍රව්‍ය එකම සිරස්පේලියක නැත්නම් කාණ්ඩයක ලැබෙන පරිදි වර්ගීකරණය කරලා තියෙනවා. මේ ආවර්තිත වග්ගුවේ දීර්ඝ ආකාරය ලෙස අපි හඳුන්වනු ලබනවා. මෙහිදී මේ දීර්ඝ ආකාරය ඇත්තටම ඊටාම විශාල ඉඩක් ගන්න ආකාරයක් නිසා විද්‍යාඥයන් යම්කිසි සම්මුතියකට පැමිණලා තියෙනවා. මේ මූලද්‍රව්‍ය අවසානයේදී අපිට ලැබෙන මේ F උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීමෙන් ලැබෙන මූලද්‍රව්‍ය පේලි දෙක වෙනමම ප්‍රධාන වග්ගුවේ ඉදිරිපත් කරන්න. අපි මේ ආවර්තිත වග්ගුව සකස් වෙලා තියෙන ආකාරය පිළිබඳ තවදුරටත් කරුණු සලකා බලමු. එතකොට මේ ප්‍රධාන වග්ගුවෙන් මෙම තිරස්පේලි දෙක ඉවත් කර මම මුලින් පෙන්වූ පරිදි මෙම තිරස්පේලි දෙක ප්‍රධාන වගුව තුලින් ඉවත් කර මෙම කොටස නැවතත් වම් පැත්තට අපිට
රැගෙන ගියොත් අපිට ලැබෙනවා මෙන්න මේ ආකාරයේ වගුවක්. ඔබ බොහෝමයක් අවස්ථාවලදී දැකලා පුරුදු ආවර්තිතා වගුව මේ ආකාරයේ ආවර්තිතා වගුවක්. උදාහරණයක් විදිහට මම රූප සටහනක් ඔබට පෙන්වන්නම්. දැන් මේ විදිහ ආවර්තිතා වගුවක් ඔබට ලැබෙනවා. මේ ආවර්තිතා වගුව අර දීර්ඝ ආකාරයේ ආවර්තිතා වගුව තුල ඇති F උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන තිරස් පේලි ප්‍රධාන වගුවෙන් ඉවත් කරලා නිරූපණය කරලා තියෙන අවස්ථාවක්. එය හුදෙක්ම ඉඩ විශාල ප්‍රමාණයක් ඒ ආවර්තිතා වගුව සඳහා ගන්නා නිසා පහසුවෙන් ඉදිරිපත් කරන ආකාරයක් පමණයි. අපි බලමු දැන් මේ ආවර්තිතා වගුව තුල මේ මූලද්‍රව්‍ය තවදුරටත් අපි වර්ගීකරණය කරන්නේ කොහොමද කියන එක සහ මේ මූලද්‍රව්‍ය වල ගුණ විචලනය වන ආකාරයන් පිළිබඳව ඔබ දැනගත යුතු විශේෂ කරුණු මොනවාද කියන එක. ඔබට මා මෙතන දක්වලා තියෙන ආවර්තිතා වගුව බහුලවම භාවිතා වන ආකාරයේ ආවර්තිතා වගුවක්. මේ ආවර්තිතා වගුව තුල අපිට පේනවා තිරස් පේලි 7ක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම සිරස් පේලි 18ක් මේ ප්‍රධාන වගුව තුල හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව සිරස් පේලි 14කින් යුත් තිරස් පේලි දෙකක් නැත්නම් ආවර්ත දෙකක් පහලින් දක්වලා තියෙනවා. මේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය ඔබට පේනවා පළවෙනි ආවර්තයට අයිති වෙන්නේ හයිඩ්‍රජන් සහ හීලියම්. ඉන්පසුව මේ ආවර්තිතා වගුවේ සිරස් පේලි 18 සැලකුවාම මේ සිරස් පේලි අංකණය කරලා තියෙන ප්‍රධානම ආකාරය මම දක්වලා තියෙනවා මෙතන. අපි වර්තමානයේදී බහුලවම භාවිතා කරන සහ පිළිගනු ලබන ආකාරය තමයි මේ සිරස් පේලි හෙවත් කාණ්ඩ හින්දු අරාබි ඉලක්කම් වලින් 1 සිට 18 දක්වා අංකණය කිරීම. එහිදී මේ F උපශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරීම මගින් ඇතිවන ආවර්ත දෙක නොසලකා හැර තිබෙනවා. ඒ කියන්නේ අවසාන ඉලෙක්ට්‍රෝන F උපශක්ති මට්ටමට පිරෙන ආවර්ත ප්‍රධාන වගුවට පහලින් දක්වා තිබෙනවා. එතකොට කාණ්ඩ 18ක් හඳුනා ගන්න පුළුවන්, ආවර්ත 7ක් හඳුනා ගන්න පුළුවන්. මෙන්න මෙම කොටස බැලුවොත් පළවන සහ දෙවන කාණ්ඩයන් මේ කාණ්ඩවල මූලද්‍රව්‍ය සැලකුවාම ඒ මූලද්‍රව්‍ය වලදී අවසාන ඉලෙක්ට්‍රෝනය පිරීම සිදුවන්නේ S උපශක්ති මට්ටමකට. එතකොට මෙම වගුවේ තවත් සුවිශේෂීත්වයක් තියෙනවා. මේ අවසාන ඉලෙක්ට්‍රෝන එකම වර්ගයේ උපශක්ති මට්ටමකට පිරෙන මූලද්‍රව්‍ය එකම ප්‍රදේශයක මේ වගුව තුල හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙම පළමු සහ දෙවන කාණ්ඩ දෙක පොදුවේ අපි හඳුන්වනු ලබනවා S ගොණුව විදිහට. අපිට මෙහි වර්ගීකරණය කරලා තියෙන්නේ මේ S ගොණුව කියන එක. මේ S ගොණුවේ මූලද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. තර පළවෙනි සහ දෙවෙනි කාණ්ඩ දෙක පොදුවේ අපි සලකනවා S ගොණුව විදිහට. අතරම හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩය තුල වර්ගීකරණය කිරීම සුලභව සිදු වුණත් ඒ පළවෙනි කාණ්ඩයට අමතරව ආවර්තිතා වගුවේ කිසිදු කාණ්ඩයකට වර්ගීකරණය නොකර වෙනමම තැබීමේ හැකියාවක්ද පවතිනවා. එතකොට S ගොණුව සඳහා මේ කාණ්ඩ දෙක අයිති වෙනවා. මේ පළවෙනි කාණ්ඩයට අයිති මූලද්‍රව්‍ය S ගොණුවේ අපි ඒවට පොදු නමක් භාවිතා කරනවා. ඇත්තටම මම ඊළඟ කොටසේදී ඒක නැවතත් කියන්නම් ක්ෂාර ලෝහ කියලා. දෙවැනි කාණ්ඩයට අයිති මූලද්‍රව්‍ය සැලකුවොත් ඒවට අපි කියනවා ක්ෂාර පාංශු ලෝහ කියලා. ඉන්පසු අපි බැලුවොත් මෙම කොටසේ මේ කාණ්ඩ අංක 13 සිට 18 දක්වා පවතින මූලද්‍රව්‍ය කාණ්ඩ 6 සැලකුවොත් එතන හීලියම් කියන මූලද්‍රව්‍ය හැරුණු විට අනිකුත් මූලද්‍රව්‍ය කාණ්ඩ සියල්ලේම පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසයේ සැලකුවොත් අවසාන ඉලෙක්ට්‍රෝනය පිරීම සිදුවන්නේ P උපශක්ති මට්ටමකට. එම නිසා එම මූලද්‍රව්‍ය කාණ්ඩ 6 පොදුවේ අපි P ගොණුව විදිහට හඳුනා ගන්නවා. එතකොට මෙම කොටස තමයි ආවර්තිතා වගුවේ P ගොණුව විදිහට අපි හඳුනා ගන්නු ලබන්නේ. ඉන් පසුව මෙම ප්‍රධාන වගුවේ මැද පිහිටි S සහ P ගොණුව අතර පිහිටි මූලද්‍රව්‍ය 10 බැගින් පවතින තිරස් පේලි 4ක් පවතිනවා. එම කොටස් එම මූලද්‍රව්‍ය සැලකුවොත් එම මූලද්‍රව්‍ය වල අවසාන ඉලෙක්ට්‍රෝන
ඒ බොහොමයක් මූලද්‍රව්‍ය වල අවසාන ඉලෙක්ට්‍රෝන D උපශක්ති මට්ටමට පිරෙමින් පවතින්නේ. එම මූලද්‍රව්‍ය D ගොනුවේ මූලද්‍රව්‍ය ලෙස හඳුනා ගන්නවා. එතකොට S ගොනුව, P ගොනුව සහ D ගොනුව වශයෙන් ගොනු තුනක් පවතිනවා. අවසාන වශයෙන් මෙම F උපශක්ති මට්ටමට අවසාන ඉලෙක්ට්‍රෝන පිරෙමින් පවතින මූලද්‍රව්‍ය මේ බොහොමයක් මූලද්‍රව්‍ය මේ තිරස්පේලි දෙකේ S උපශක්ති මට්ටමට තමයි ඉලෙක්ට්‍රෝන පිරෙමින් පවතින්නේ. එම මූලද්‍රව්‍ය F ගොනුවේ මූලද්‍රව්‍ය ලෙස අපි හඳුනා ගන්නවා. එතකොට ආවර්තිතා වගුව තුල ප්‍රධාන ආවර්ත 7ක්, කාණ්ඩ 18ක්, ඒ වගේම S, P, D සහ F ගොනු 4ක් හඳුනා ගැනීමට හැකියාව පවතිනවා. ඇත්තටම මෙම කොටසේදී ඔබෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන දෙයක් තමයි මේ මූලද්‍රව්‍ය වල ලක්ෂණ විචලනය වෙන ආකාරය මොකක්ද කියන එක. ඔබට ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය 118ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි විශේෂයෙන්ම අධ්‍යයනය කරනු ලබන්නේ මේ S ගොනුවට අයිති මූලද්‍රව්‍ය, P ගොනුවට අයිති මූලද්‍රව්‍ය සහ මේ D ගොනුවට අයිති පළවන තිරස්පේලිය හෙවත් පළවන ආවර්තයේ මූලද්‍රව්‍ය. එම නිසා ඔබට මේ ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය සැලකුවාම මේ ප්‍රධාන වගුව තුල ඇති මූලද්‍රව්‍ය කාණ්ඩ වශයෙන් ලියා ගැනීමේ හැකියාව තියෙනවා නම් එය ඊටාම හොඳ දෙයක්. උදාහරණයක් විදිහට මම සැලකුවොත් මේ ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩේ ලිතියම් වල සිට පවතින මූලද්‍රව්‍ය හයවෙනි ආවර්තය දක්වාවත් ඔබට මේ ආකාරයට ලියා ගැනීමේ හැකියාව පවතින්න ඕනි. ඒ වගේම දෙවෙනි කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය මේ ආකාරයෙන් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. 13 වෙනි කාණ්ඩයට ගියොත් බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම්, ටැලියම්. 14 වෙනි කාණ්ඩය කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ්. 15 වෙනි කාණ්ඩේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, බිස්මත්. 16 වෙනි කාණ්ඩේ ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ටෙලූරියම්, පොලෝනියම්. 17 වන කාණ්ඩේ ෆ්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන්, ඇස්ටටින්. 18 වන කාණ්ඩේ නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන්, රේඩෝන්. මේ ආදී වශයෙන් S සහ P ගොනුවල මූලද්‍රව්‍ය කාණ්ඩයන් වශයෙන් හඳුනා ගැනීමේ හැකියාව බලාපොරොත්තු වෙනවා. D ගොනුවට අදාළව D ගොනුවේ පළවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය තමයි අපි අධ්‍යයනය කිරීම සිදු කරනු ලබන්නේ. ක්‍රෝමියම්, මැංගනීස්, අයන්, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක්. එතකොට මේ මූලද්‍රව්‍ය අපි සැලකුවාම මේ ආවර්තිතා වගුව තුල ප්‍රධාන කරුණු කිහිපයක් අපිට අවබෝධ කර ගැනීමේ හැකියාව පවතිනවා. එකක් තමයි මේ මූලද්‍රව්‍ය වල ලක්ෂණ. මේ මූලද්‍රව්‍ය වල ලක්ෂණ අපි සාකච්ඡා කරොත් මූලද්‍රව්‍ය වල භෞතික ගුණ ප්‍රධාන වශයෙන්ම මේ මූලද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ස්වභාවයේ පවතින්නේ ඝන අවස්ථාවේ. මූලද්‍රව්‍ය දෙකක් සාමාන්‍ය උෂ්ණත්ව සහ පීඩන තත්ත්ව යටතේ, ඒ කියන්නේ සෙල්සියස් 25ක් සහ වායුගෝල පීඩන 1ක් යටතේදී ද්‍රව අවස්ථාවේ පවතිනවා. ඒ මූලද්‍රව්‍ය දෙක තමයි මර්කරි සහ බ්‍රෝමීන්. එයට අමතරව ආවර්තිතා වගුවේ පවතින මූලද්‍රව්‍ය අතරින් වායුමය මූලද්‍රව්‍ය අපිට හඳුනා ගන්න පුළුවන්. හයිඩ්‍රජන්,
නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන්, නියෝන් මෙන්න මේ මූලද්‍රව්‍ය වායු අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය. වායු අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය. අනිකුත් සියලු මූලද්‍රව්‍ය සාමාන්‍ය තත්ත්වයට ඝන අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය. ඒ වගේම මම මේ ආවර්තිතා වගුව සැලකුවොත් යම්කිසි ආවර්තයක වමේ සිට දකුණට යන විට මේ මූලද්‍රව්‍යවල පවතින ලෝහමය ලක්ෂණ අඩුවීමක් නිරූපණය කෙරෙනවා. උදාහරණයක් විදිහට මේ මූලද්‍රව්‍ය දෙවන සහ තුන්වෙනි ආවර්ත සැලකුවොත් මේ S ගුණයට අයිති මූලද්‍රව්‍ය ලෝහමය මූලද්‍රව්‍ය. එතනින් පස්සේ ලෝහමය ලක්ෂණ ක්‍රමයෙන් අඩු වෙනවා. අපි මූලද්‍රව්‍ය වල ලෝහමය සහ අලෝහමය ලක්ෂණ සලකා බැලුවොත් එතනදිත් ඔබට ඊටාම් පහසුවෙන් මේ හඳුනා ගන්න පුළුවන්. මේ වගුව තුල මම බෝරෝන් වලට වම් පැත්තේ සිට මේ ආකාරයට පඩිපෙළක ස්වරූපයෙන් වෙන්කිරීමේ රේඛාවක් ඇන්දොත් ඇත්තට මේ ආවර්තිතා වගුවේ ලෝහ සහ අලෝහ වෙන් කරන රේඛාව තමයි මම මේ ඇඳලා තියෙන්නේ. එතකොට මේ රේඛාවෙන් වම් පසට වන්නට පිහිටන මූලද්‍රව්‍ය ලෝහ ලෙසත් දකුණු පසට වන්නට පිහිටන මූලද්‍රව්‍ය අලෝහ ලෙසත් හඳුනා ගැනීමේ හැකියාව පවතිනවා. මේ රේඛාවට ඉතාමත් ආසන්නයෙන් පවතින මූලද්‍රව්‍ය ලෝහ සහ අලෝහ ගුණ දෙකම පවතින මූලද්‍රව්‍ය ඒවායෙන් බොහෝමයක් අපිට ලෝහාලෝහ එවත් අර්ධ ලෝහ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒවට ලෝහ කියන්න බෑ. ඒවා ලෝහාලෝහ වශයෙන් හඳුන්වනවා. ඒ වගේම ලෝහමය මූලද්‍රව්‍ය අතරිනුත් කීපයක් පවතිනවා. ඒ මූලද්‍රව්‍ය උභයගුණී ලෝහ විදිහට අපි හඳුනා ගන්නවා. උභයගුණී ලෝහයක් විදිහට අපි හඳුනාගන්නේ ලෝහමය මූලද්‍රව්‍යයක්. එය අම්ල සහ භෂ්ම දෙකම සමග ප්‍රතික්‍රියාවකට ලක්වන මූලද්‍රව්‍යයක්. එතකොට අපි මුලින්ම බලමු මේ වගුව තුල මේ ලෝහාලෝහ වෙන් කරන රේඛාව උපයෝගී කරගෙන අපිට ලෝහාලෝහ හඳුනා ගැනීම මේ ආකාරයෙන් කරන්න පුළුවන්. මේ වගුව තුල පවතින ලෝහාලෝහ වශයෙන් මට මේ මූලද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්. මම ඔබට එය සඳහන් කරන්නම්. බෝරෝන්, සිලිකන්, ජර්මේනියම්, ආසනික්, ඇන්ටිමනි සහ ටෙලූරියම්. මේවා තමයි බහුල ලෙස සඳහන් වන ලෝහාලෝහ. මෙයට අමතරව ඇතැම් විට ඔබ අසා ඇති පොලෝනියම් සහ ඇස්ටටීන් කියන මූලද්‍රව්‍යත් ලෝහාලෝහ වශයෙන් හඳුනා ගන්නවා. හැබැයි ඒවා වැඩි වශයෙන් ලෝහාලෝහ ලෙස පිළිගැනීමට ලක් වෙලා නැහැ. බහුල වශයෙන් ලෝහාලෝහ අපි මෙටලොයිඩ්ස් කියලා කියනවා, නැත්නම් අර්ධ ලෝහ සෙමි මෙටල්ස් කියලා කියනවා. විදිහට හඳුනා ගන්න මූලද්‍රව්‍ය තමයි මම මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. මීට අමතරව මම පෙර සඳහන් කර පරිදි මේ වගුව තුල අපිට හඳුනා ගන්න පුළුවන් උභයගුණී ලෝහ. උභයගුණී ලෝහ වශයෙන් මෙන්න මේ මූලද්‍රව්‍ය හඳුනා ගන්න පුළුවන්. මේ මූලද්‍රව්‍ය මේවා ලෝහ ලෙස හඳුන්වන්නේ. බෙරිලියම් පවා උභයගුණී ලෝහයක් ලෙස පිළිගැනෙන්නේ. බෙරිලියම්, ඇලුමිනියම්, සින්ක්, ටින්, ලෙඩ් මේවා උභයගුණී ගුණ දරන නැත්නම් උභයගුණී ලෝහ වශයෙන් හඳුන්වන්නේ. ඒවා අම්ල සහ භෂ්ම දෙවර්ගයේම සමග ප්‍රතික්‍රියා වෙන ලෝහ. අතරම ලෝහ සහ අලෝහ වර්ගීකරණයේ ප්‍රධානම පදනම තමයි සන්නායකතාවය. ඒතර සන්නායකතාවය පදනම් කරගෙන තමයි අපි ලෝහ සහ අලෝහ වර්ගීකරණය කරන්නේ. ලෝහ සහ අලෝහ වල අතරමැදි ගුණ දරන මූලද්‍රව්‍ය තමයි ලෝහාලෝහ වශයෙන් අපි හඳුනා ගන්නු ලබන්නේ. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඕනි මේ ආවර්තිතා වගුවේ අපි හඳුනා ගන්නවා ලෝහ, අලෝහ, ඒ වගේම ලෝහාලෝහ. මේ වගුව තුල වැඩි ප්‍රමාණයක් පවතින්නේ ලෝහමය මූලද්‍රව්‍ය. වැඩි වශයෙන් පවතින්නේ ලෝහමය මූලද්‍රව්‍ය. S ගොණුව හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය S ගොණුවෙන් නොසලකා අපි කතා කරොත් S ගොණුවේ සියලු මූලද්‍රව්‍ය ලෝහ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හයිඩ්‍රජන් අපි S ගොණුවට
සම්බන්ධ කරලා නැත්නම් S ගොනුව යටතේදී අධ්‍යයනය කරොත් හයිඩ්‍රජන් හැර S ගොනුවේ සියලු මූලද්‍රව්‍ය ලෝහ, D ගොනුවට අයත් සියලු මූලද්‍රව්‍ය ලෝහ, F ගොනුවට අයත් සියලු මූලද්‍රව්‍ය ලෝහ, P ගොනුවේ කොටසක් ලෝහ, කොටසක් අලෝහ, ඒ වගේම කොටසක් ලෝහා ලෝහ. එතකොට මේ S ගොනුවට අයිති වෙන කාණ්ඩ පළවෙනි සහ දෙවෙනි කාණ්ඩයේ වශයෙන් අපි හඳුනා ගන්නවා. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය S ගොනුවේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ක්ෂාර ලෝහ වශයෙන් හඳුන්වනවා. ඒ මූලද්‍රව්‍ය ඊටාම ප්‍රතික්‍රියාශීලී ජලය සමග ප්‍රතික්‍රියා වෙනවා. එහිදී ඊටාමත් ක්ෂාරීය නැත්නම් බාෂ්මික ද්‍රාවණ ලබා දෙනවා. ඒ වගේම දෙවෙනි කාණ්ඩයට අයිති මූලද්‍රව්‍ය ක්ෂාරීය පාංශු ලෝහ විදිහට හඳුනා ගන්නවා. දෙවෙනි කාණ්ඩයට අයිති මූලද්‍රව්‍ය ඒවට අපි පොදුවේ නමක් කියනවා ක්ෂාරීය පාංශු ලෝහ වශයෙන්. ඒ වගේම මේ වගුවේ අවසාන කාණ්ඩයේ සැලකුවොත් අවසාන කාණ්ඩයේ පවතින මූලද්‍රව්‍ය සියල්ලම ඒගොල්ලන්ගේ සංයුජතාකාවචයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය බැලුවොත් හීලියම් හැරුණු විට Ns2np6 නැත්නම් ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙච්ච මූලද්‍රව්‍ය ඒවා සාමාන්‍ය තත්ත්වයට තේ ප්‍රතික්‍රියාශීලී නොවන නිසා මුලදී ඒ මූලද්‍රව්‍ය උච්ච වායු නැත්නම් නිෂ්ක්‍රීය වායු වශයෙන් හඳුන්වා තිබුණා 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. නමුත් පසු කාලීනව ඇතැම් තත්ත්වයටදී සෙනෝන් වැනි මූලද්‍රව්‍ය සංයෝග සාධන බව සොයා ගැනීමත් සමග මේ නිෂ්ක්‍රීය වායු කියන පදයට වඩා 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය කියන පදය මේ සඳහා බහුලව භාවිතා වෙනවා. නමුත් තවමත් උච්ච වායු නැත්නම් නිෂ්ක්‍රීය වායු යන වචන මේ 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සඳහා භාවිතා කරනු ලබනවා. ඒ වගේම 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අපි සැලකුවොත් මේ මූලද්‍රව්‍ය ඒවට ඔබ දැනටමත් දන්නවා පොදු වචනයක් භාවිතා කරනවා නැත්නම් ඒ කාණ්ඩයේ මූලද්‍රව්‍ය සඳහා භාවිතා කරනවා හැලජන කියන වචනේ. ඒ හැලජන කියන වචනේ ඇත්තටම භාවිතා කරන්න හේතුව එම මූලද්‍රව්‍ය සියල්ලක්ම වගේ ලවණ ආකාර වලින් පවතිනවා. මේ ලවණ සාධන මූලද්‍රව්‍ය කියන අදහසින් තමයි හැලජන කියන නම භාවිතා කරන්නේ. ඒ වගේම 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අපි සලකා බැලුවොත් මේ 16 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය විශේෂයෙන් පළමු මූලද්‍රව්‍ය 4 පොදුවේ චල්කෝජන්ස් නැත්නම් චල්කෝජන විදිහට හඳුන්වනවා. එහි අදහස වන්නේ මේ මූලද්‍රව්‍ය බොහෝමයක් නිදි වශයෙන් ඔක්සයිඩ් සහ සල්ෆයිඩ් වැනි නිදි වශයෙන් පවතින නිසා නිදි සාධන මූලද්‍රව්‍ය අපි O forming elements කියලා කියනවා. ඒ අදහසින් තමයි මේ චල්කෝජන්ස් කියලා හඳුන්වන්නේ. ඒ වගේම මේ D ගොනුවේ ඉතිහාසයේදී මේ D ගොනුවට අයිති එක්තරා කාණ්ඩයක් විශේෂයක් දරන නිසා ඒ සඳහා නමක් භාවිතා කරා මේ කොපර් සිල්වර් ගෝල්ඩ් යන මූලද්‍රව්‍ය නැත්නම් කොපර් සිල්වර් සහ රත්රන් කියන මූලද්‍රව්‍ය අයිති වෙන කාණ්ඩය ඒවා විශේෂයෙන් කාසි නිපදවීම සඳහා භාවිතා කරපු නිසා ඒවා කාසි ලෝහ කාණ්ඩයේ විදිහට භාවිතා කරලා ඒ නමත් භාවිතා කරලා තිබුණා. එතකොට මේ කරුණු තමයි ඔබ ආවර්තිතා වගුව යටතේදී දැනගත යුතු වන්නේ. විශේෂයෙන්ම මේකේ පදනම වෙන්නේ මූලද්‍රව්‍ය වර්ගීකරණයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය සහ පරමාණුක ක්‍රමාංකය. ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය සහ පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය වැඩි වෙන අණුපිළිවෙලට වර්ගීකරණය කරනවත් එක්කම ඉලෙක්ට්‍රෝනික වින්‍යාස පොදු වින්‍යාස සමානකමක් දරන මූලද්‍රව්‍ය එකම සිරස් පේලියකට එන විදිහට වර්ගීකරණය කරලා තියෙනවා. ඔබට මෙම සටහනේ දකින්න පුළුවන් මේ කාණ්ඩ අංක තවත් ආකාරයකට ලබා දීලා තියෙනවා. ඇත්තටම කාණ්ඩ අංක වර්ගීකරණයේදී මේ පළමුවෙන් දක්වා තියෙන ආකාරය මම මුලින් පැහැදිලි කර පරිදි 1 සිට 18 දක්වා කාණ්ඩ අංකණය කරන ක්‍රමය තමයි දැනට වඩාත් බහුලව නැත්නම් අපි කියනවා IUPAC ක්‍රමය කියලා. ඒ කියන්නේ ශුද්ධ හා ව්‍යවහාර රසායන විද්‍යාව පිළිබඳ සංගමේ සම්මුතියට අදාළ භාවිතා කරන ක්‍රමය නැත්නම් IUPAC ක්‍රමයට අනුව කාණ්ඩ අංකණය කරන්නේ මේ ආකාරයට. ඊට අමතරව ඉතිහාසයේ සහ වර්තමානයේ මේ දක්වාත් භාවිතා වෙනවා. වැඩි වශයෙන් ඇමරිකානු රටවල් වල භාවිතා වන ක්‍රමයක් සහ යුරෝපීය රටවල් වල භාවිතා වන ක්‍රමයක් විදිහට ක්‍රම දෙකක් මීට අමතරව පවතිනවා. ඒ එක ක්‍රමයක් තමයි මම මෙතෙන්දි දක්වලා තියෙන්නේ. මේ ක්‍රමයේදී ඔබට දකින්න පුළුවන් රෝම ඉලක්කමින් කාණ්ඩ අංකණය කිරීම සහ ඒ සමග
කැපිටල් A සහ B අකුරු නිරූපණය වෙලා තියෙනවා. ඇත්තට මේ S ගොනුවට සහ P ගොනුවට අයිති මූලද්‍රව්‍ය අපි හඳුන්වනවා නියෝජිත මූලද්‍රව්‍ය විදිහට. නැත්නම් ආන්තරික නොවන මූලද්‍රව්‍ය විදිහට. ඒක නිසා ඒවැ කාණ්ඩ 1A 2A විදිහට මේ S ගොනුවේ කාණ්ඩ දෙක අංකණය කරලා තියෙනවා. ඒ වගේම මේ P ගොනුවේ කාණ්ඩ 3A සිට බිඳුව දක්වා නැත්නම් නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය පවතින කාණ්ඩයේ බිඳුව එන විදිහට 3A සිට අංකණය කරලා තියෙනවා. ඒකත් එක ක්‍රමයක්. මේ ආන්තරික ලෝහ පවතින කාණ්ඩ අංකණය කරලා තියෙනවා. මෙතෙන්දී මේ කොප අයිති වෙන කාණ්ඩය තමයි 1B කියලා දාලා තියෙන්නේ. සිංක් අයත් වෙන කාණ්ඩය 2B. එතනින් පස්සේ නැවත ස්කැන්ඩියම් ඉඳලා 3B 4B 5B 6B විදිහට අංකණය කරලා තියෙනවා 7B දක්වා. එතනින් පස්සේ අයන් කොබෝල්ට් නිකල් මූලද්‍රව්‍ය 3 අයිති වෙන කාණ්ඩ 3 පොදුවේ 8 වෙනි කාණ්ඩයේ විදිහට දක්වලා තියෙනවා. මේ D ගුණයේ මූලද්‍රව්‍ය මුලින්ම අපි හඳුනාගත් කාලයේදී ආන්තරික ලෝහ ලෙස නම් කරනු ලැබුවා. ඒ වගේම මේ F ගුණයට අයිති මූලද්‍රව්‍ය අති ආන්තරික ලෝහ නැත්නම් අන්තක් ආන්තරික ලෝහ විදිහට හඳුනා ගනු ලැබුවා. මේ ආකාරයට තමයි ආවර්තිතා වගුවේ කාණ්ඩ අංකණය කරන්නේ. වර්තමානයේදී මෙම අංකන ක්‍රමය අතරින් මේ IUPAC අංකන ක්‍රමය තමයි බහුල වශයෙන්ම භාවිතා කරන්නේ. එම නිසා මම ඒ දුවල පුතාලා සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ IUPAC ක්‍රමයට අනුව කාණ්ඩ අංකනය කිරීමට හුරු වීම මගින් ඔබට මතුවන පැටලිලි සහගත තත්ත්වයන් අවම කරගන්න පුළුවන්. ඒක නිසා ඒ ක්‍රමය තමයි අපි වැඩියෙන්ම භාවිතා කරන්නේ. එතකොට අද මෙම පාඩම යටතේදී මම මූලික අවධානය යොමු කරේ ඔබට මේ ආවර්තිතා වගුව ගොඩනැගීම, ඒ විකාශය වූ ආකාරය සහ මේ නූතන ආවර්තිතා වගුවේ ඔබ හඳුනාගත යුතු විශේෂතා මොනවාද කියන එක. මොකද මේ ආවර්තිතා වගුව සම්බන්ධ පාඩම තමයි අපි අකාබනික රසායනයේ පදනම විදිහට සලකනු ලබන්නේ. මම බලාපොරොත්තු වෙනවා මෙම කාලය තුලදී ඔබ මේ ආවර්තිතා වගුව සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියන එක. එහෙමනම් අපි ඊළඟ කොටසින් නැවතත් මේ ගුණ සාකච්ඡා කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාට ආයුබෝවන්.